අයිබන් සුබෝදෑසනක් වාසනාවන්ත උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා දත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. මේ වෙනකොට වටින් ගොඩින් ඡන්දයක් පිළිබඳව සාකච්ඡා වෙනවා. පසුගියදා අනුරාධපුර සංඝාතු ක්‍රීඩාංගණයේ පැවති පොදු ජන පෙරමුණේ ජනහමුවේදීත් යම් ආකාරයක ඉගයක් පළ වුණා සහ ඒ ජනහමුව තියෙන ප්‍රස්තුත කාරණාවම සමහර වෙලාවට ඡන්දයක මම පෙර නිමිතිද කියන කාරණය සම්බන්ධයෙන් මේ වෙනකොට සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. කොහොම නමුත් ඡන්දයක් පිළිබඳව වුණ සාකච්ඡාවත් එක්ක මැතිවරණ කොමිසමේ මේ වෙනකොට වන ක්‍රියාත්මක භාවය පිළිබඳවත් කතා කරන්න ඕන සහ කාලයක් තිස්සේ ඡන්ද ක්‍රමය පිළිබඳව කතා කළා. ඊට පස්සේ මහ මැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද පළාත් පාලන මැතිවරණයක්ද අතුරුදහන් වෙලා තියෙන පළාත් සභා මැතිවරණයද මොකක්ද කියන කාරණය සම්බන්ධයෙන් සහ ඒ ඡන්දේ මොකක් වුණත් පවත්වන්න තියෙන ක්‍රමවේදය සහ හැඩය සම්බන්ධයෙන් මේ වෙලාවේ කතාවක් සාකච්ඡාවක් තියෙනවා. ඒ වගේම තමයි භාවිතාව සම්බන්ධයෙන්ුත් තියෙනවා. සහ අනෙක් පැත්තෙන් ඡන්ද හිමියාගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමහර වෙලාවට අලුතෙන් නීති කෘතියන් නිර්මාණය කිරීම වෙනුවෙන් සහ සමහරවිට පනත් සංශෝධනය කිරීම වෙනුවෙන් වෙන සාකච්ඡාවකුත් තියෙනවා. ඒ නිසා අපි අද බොහොම ගෞරවයෙන් ආරාධනා කළා මැතිවරණ කොමිසමේ ගරු සභාපතිතුමන්ට නීතිඥ නිමල්ජි පුංචිහිම මැතිතුමන්ට ඉතාමත් ආදරෙන් ආයුබෝවන් සුබ දවසක් කියලා ඔබතුමා පිළිගන්නවා. මැතිවරණ කොමිසමේ ගරු සභාපතිතුමනි මේ වෙනකොට යම් ආකාරයක ඡන්දයක් පිළිබඳව වෙන සාකච්ඡාවක් තියෙන හින්දා මම කැමති එතනින් පටන් ගන්න යම් ආකාරයකින් ඡන්දයක් තියන්න පළාත් පාලන මැතිවරණයේ හෝ පළාත් සභා මැතිවරණයේ හෝ අපි හිතමු මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පිළිබඳව මේ ආසන්නයේ තියන්න හේතුවක් නැහැ. කොහොම නමුත් යම් ආකාරයක සිදුවීමක් සිදු වෙලා ඡන්දයකට යන්න ලෑස්ති වුණොත් ඔබතුමා ලෑස්තිද? ඔව් මම සුදුවන්ත වෙන පළවෙනිම මේ ගැන කතා කරනකොට මට මතක් වෙන කොමිසම හැටියට අපි වැඩ බාරගත්තේ 2020 දෙසැම්බර් 10. 2020 දෙසැම්බර් 21 වෙනිදා මේ වගේම උදේ 7 වෙනි පැයට ඇවිල්ලා මේක ඉදිරියේ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ තියෙන වැඩ පිළිවෙල මොකද කියලා සාකච්ඡා කරා. ඉතින් ඒ කාරණාත් එක්කම අපිට ඉස්සරහට යන්න පුළුවන්. අවුරුද්දක් පහුවෙලානේ. ඒතර අවුරුද්ද තුල මොනවද සිද්ධ වුනේ කියන කාරණාත් එක්ක පුළුවන් අපිට කතා කරන්න. අනිවාර්යයෙන්. මට මේ ප්‍රවේශයක් විදිහට යම් ආකාරයක ඡන්දයක් තියෙනවා කියලා කිව්වොත් පළාත් සභා මැතිවරණයක් තියෙනවා කියලා. දැන් මොකද අපේ රටේ දැන් මේ අවුරුද්දේ නෙවෙයි දැන් පළාත් සභා ඡන්දය බරපතල විදියට කල් දාලා තියෙනවා. ඒ කල් දාලා තියෙන්නේ ඒක කොමිසමේ අදහස නම් ඒක ඒ කල් දැමීමට ඒ සමහර සංශෝධන ආවාදෝ කියන සැකය කොමිසම තුල තියෙනවා. ඒක නිසා දැන් තියෙන්නේ එතන නීති ගැටලුවක් තියෙනවා. අලුත් පනතක් තියෙනවා 2017 අංක 17 කියලා. පරණ පනතක් තියෙනවා 88 අංක 2 කියලා. එතකොට දැන් මේ පනත් දෙකෙන් මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? එතකොට මොකද එක පනතක අලුත් පනතේ එක කොටසක් අක්‍රියයි. ඒ කියන්නේ ඒක සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවෙන් සම්මත කළේ නැහැ. ඒක ඉදිරිපත් කර අමාත්‍යවරයාත් ඒකට විරුද්ධව ඡන්දය දුන්නා. ඉතින් එතකොට දැන් මේක කොහොමද ක්‍රියාත්මක කරන්න කියන අදහසේදී නීතිපතිවරයා අදහසක් දරනවා මේ පනත් දෙකක් තියෙන නිසා අලුත් සංශෝධනයක් ගෙනල්ලා මොකද්ද හරියටම ක්‍රියාත්මක වෙන්නේ කියලා පොඩි සංශෝධනයක් කරන තුරු පළාත් සභා පන ක්‍රියාත්මක කරන්න බෑ කියලා. පළාත් සභා ක්‍රියාත්මක කරන්නේ මහජන නියෝජිතවපත් කරගන්න බෑ. පළාත් සභා ක්‍රියාත්මකයි. පළාත් සභා තියෙනවා, අමාත්‍යාංශ තියෙන පළාත් සභා, ඒ ආයතන තියෙනවා, ඒ ආයතන වලට මුදල් වෙන් කරනවා. ඒ සියල්ල සිදු වෙනවා. එකම දේ ඒකට මහජන නියෝජිත නැති එක. ඒතකොට මේ සඳහා තමයි මේ ගැටලුව තියෙන්නේ. ඉතින් අපි දිගින් දිගට මේ ඉල්ලුවේ මේක සංශෝධනය කරලා දෙන්න කියලා. පාර්ලිමේන්තු තේරීම්කාර සභාවට අපි මේක ඉදිරිපත් කරා. උනුත් ඒ කවුරුත් පිළිගත්ත පක්ෂ පිළිගන්නවා. ඒතකොට මේ ගැටලුව සංශෝධනය කරොත් මේ නීති ප්‍රශ්නය විසඳලා දුන්නොත් ව්‍යවස්ථාදායකය අපට එතකොට ඍජුවම බලය එනවා පළාත් සභා ඡන්දය තියන්න. යම් ආකාරයක දැන් හරි පළාත් සභාව කියන කාරණේ අවසාන තීරණය තියෙන්නේ ව්‍යවස්ථාදායකයන් මේ තියෙන ගැටලු විසඳලා දෙන්න. පළාත් පාලන මැතිවරණයේ හදිස්සියවත් තියන්න තීරණය කළොත් ඔබතුමාලා මැතිවරණ කොමිසම විදිහට සූදානම්. ඇත්තටම මේ කල්දාන ඉස්සෙල්ලම ඉඳන් අපි ඒකට සූදානම් වුණේ. මොකද පළාත් පාලන මැතිවරණය කොමිසම බලය තියෙනවා. ඒ ඡන්දය තියන්න මාස 6කට පෙර ඒ ඡන්ද කටයුතු කරන්න හා ඡන්දය තියන්න. ඒක නිසා දැන් අපි ඉලක්ක කරගත්තේ මේ අවුරුද්දේ මාර්තු ඡන්දය තියන්න අපි ගිය අවුරුද්දේ සැප්තැම්බර් ඔක්තෝබර් ඉඳලා ඒ සඳහා සූදානම් වුණා. සූදානම් වුණා කියන්නේ ඡන්ද පොළවල් හොයන ඒවා, ඒවා ඉතින් අඩුපාඩු සකස් කරන ඒවා, අවශ්‍ය නිලධාරී සංචිත හදන ඒවා, ඒව කරා. නමුත් මේ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙන්නේ පනත් 3ක් යටතේ. මහනගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත, ප්‍රාදේශ සභා පනත. මේ පනත් වලින් බලය දීලා තියෙනවා අමාත්‍යවරයට අවශ්‍ය නම් අවුරුදු 4ක කාල සීමාව
තව වසරකින් දීර්ඝ කරගන්න. වසරකින් දීර්ඝ කරන්න උපරිමයේ වසරයි. ඊළඟට ඕන අඩු කරන්න පුළුවන්. එතකොට ඒක යටතේ අමාත්‍යවරයා ගැසට් එකක් ගහලා තියෙනවා. ඒතර ඒ කොමිසම් මේ පාලනයෙන් බාහිර තියෙන එක. එතකොට අපි දැන් අපි ඉදිරිපත් කරපු යෝජනාවල තියෙන්නේ මේ අමාත්‍යවරයට මේ කල් දැමීමේ බලය තිබීම සුදුසු නෑ. ඒක සමහර විට වැරදි සහගත වෙන්න පුළුවන්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී සුදුසු නෑ. ඒක බලය කොමිසමට තිබිය යුතුයි කියලා. ඒක දැන් පිළි අරන් තියෙනවා පාර්ලිමේන්තු තීරණකාර සභාව. ඉතින් දැන් ඒ කල් දාපු එක එතකොට දැන් ලබන අවුරුදු වසරකින් කියලා කල් දාලා තියෙනවා. නමුත් ඕනම අවස්ථාවක ඒක කාලය ඉවත් කරගන්න ගැසට් එකක් ගහන්න පුළුවන්. ඉතින් එහෙම ගැසට් එකක් ගහුවොත් ඒතර අපිට බලය එනවා ඡන්දය තියන්න. ඉතින් එහෙම આવොත් ඕන අවස්ථාවක ඡන්දයක් තියන්න අපි සූදානම්. මොකද මහජන නියෝජිතව පත් කරන්නේ ඡන්දයක් තියන්නේ. ඒතර මැතිවරණ කොමිසමේ ඉන්නේ මැතිවරණ තියන්න මිසක් මේ මැතිවරණ කල් දාන්න නෙමෙයිනේ. ඒක නිසා දැන් යම් කිසි විදියකින් දැන් මේ කොවිඩ් වගේ තත්ත්වයන් තියෙනවා. මේවා යම් කිසි තත්ත්වයක ලිහිල් බීමක් කියලා මේක තියන්න යම් කිසි ආකාරයකින් අපට මේ ඒ ගැසට් නිවේදනය වෙනස් කරොත් අපි සූදානම් නැහැ. මේ අවුරුද්ද කාල සීමාව ඇතුළත ඔබතුමාලා දැන් 7 වෙනි පැයට වෙලා දැන් අවුරුද්දකට පස්සේ ආපහු ඔබතුමා සහභාගී වෙන ඒ කාල සීමාව ඇතුළත ඔබතුමාලා කළ තියෙන සංශෝධන සහ නීති කෘතිය නිර්මාණය කිරීම සහ ඔබතුමාලාගේ යෝජනා අදහස් පිළිබඳව කතා කරනවා. ඊට කලින් මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙලාවේ මහමැතිවරණයක් පිළිබඳව යම් ආකාරයක ඉඟි පළවෙමින් තියෙනවා. පළාත් පාලන මැතිවරණේ අතුරුදහන් වෙච්ච පළාත් සභා මැතිවරණේ ජනාධිපතිවරණේ නම් තව කල් තියෙනවානේ. සාමාන්‍යයෙන් ආසන්න වශයෙන්ම තියන්න මේ ඉඟිපළ වෙලා තියෙන මැතිවරණ ටිකේ සාමාන්‍යයෙන් ඔබතුමාලට මේ වෙලාවට සූදානමක් තියෙනවා නිසා මතුවෙමින් තියෙන්නේ මැතිවරණ කොමිසම හැටියට අපි විශ්වාස කරන මේ අවුරුද්ද තුළ මැතිවරණයක් තියන්න පුළුවන් වෙයි කියලා. අවසානයේ භාගි වෙනකොට ඒක බොහෝ විට පළාත් පාලන මැතිවරණය වෙයි කියලා තමයි අපිට මේ දැනට තියෙන ප්‍රශ්න යටතේ මේ කරුණ යටතේ මේ සිතා ගන්න පුළුවන්. මොකද පළාත් සභාව නම් පාර්ලිමේන්තුවට දාලා පනත සංශෝධනය කරලා එන්න ඕන. මේ පළාත් පාලන මැතිවරණ එහෙම නැහැ. ඒක නිසා මේ බොහෝ විට මේ වසර අවසාන වාර්ෂික වෙනකොට පළාත් පාලන මැතිවරණයක් තියන්න පුළුවන් වෙයි කියලා කොමිසම සභාව විශ්වාසයක් කරනවා. ලබන වසර වෙනකොට ඔබතුමාලට යම් ආකාරයක ඉඟියක් පළවෙලා තියෙනවද මහ මැතිවරණයක් පිළිබඳ? මහ මැතිවරණයක් තියන්න කොහොමද බෑ. මොකද මහ මැතිවරණයක් තියන ආණ්ඩුවේ ප්‍රස්තාව අනුව ඒ අවුරුදු දැන් පහේ කාලය තුල අවුරුදු 2මාරක් යනකම් ජනාධිපතිතුමාටත් විසුරන්න බෑ. එතකොට එහෙම නැත්නම් 3-2 ඡන්දේ පාර්ලිමේන්තු යෝජනාවක් පාස් කරන්න ඕන මේ ඡන්දයත් විසුරවන්නේ කියලා. ඉතින් ඒක මේ තියෙන දේශපාලන ආධාරණෙත් එක්ක අනුව සිදු වෙන්න ඉඩකඩක් නැහැ අපිට පේන විදියට. දැන් සිදු වෙන ඉඩකඩක් නැති සමහරවිට. නමුත් ඒක නිසා මහ මැතිවරණයක් ගැන මම හිතන්නේ මේ කිසිම ආසනතාවයක් තියෙන. යම් ආකාරයක ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරලා තියෙන බලතල ප්‍රකාරව දෙකමාර ඉක්මුණාට පස්සේ පාර්ලිමේන්තු විසිරුවවොත් මහ මැතිවරණ යනවා කියලා යෝජනා කළොත් ඔබතුමාලා සූදානම් මැතිවරණයට? අපි සූදානම්. හරි. එතනින් මෙහාට ගමු. මේ සූදානම වෙනුවෙන් නිමල් පුංචිහේවා මැතිතුමා යම් ආකාරයක පහුගිය කාල සීමාව තුළ භාවිතාව සම්බන්ධයෙන් සාකච්ඡා වුණානේ. සමහරලාට මැතිවරණ කොමිසමට තියෙන බලතල ටිකක් පුළුල් කරන්න ඕන කියන කාරණේ සම්බන්ධයෙන් කතා කළා. ඊට පස්සේ සමහර වෙලාවට ඡන්ද බලය අහිමි වෙච්ච පුද්ගලයන්ට තමන්ගේ ඡන්ද බලය භාවිතා කිරීම වෙනුවෙන් ප්‍රවේශයන් ඉතාමත්ම සාධාරණ විදිහට බෙදීම සහ ප්‍රවේශයන් වල සමීප වීම වෙනුවෙන් වන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වෙනුවෙන් කතා කළා. සමහරලාට බන්ධනාගාරවල වින්න අයට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මේ ඡන්දය භාවිතා කිරීම වෙනුවෙන් වන ක්‍රමවේදයේ යම් යම් ආකාරයක සංශෝධන. ඊට පස්සේ මහජනතාවගේ ඡන්ද බලයෙන් පත්වෙන නියෝජිතයන්ගේ භාවිතාව සම්බන්ධයෙන්ුත් යම් ආකාරයක මැදිහත් වෙන්න ඡන්ද ක්‍රමයේ ඇතුළත මැතිවරණ කොමිසමට බලයක් ලබා දෙන්න කියන කාර්ය සම්බන්ධව යෝජනා කළා. මොකද්ද මේ වගේ තත්ත්වය? අපි දැන් කොමිසම වැඩ බාරගත්තන් පස්සේ අපිට පෙනුයි ගිය කාරණයක් තමයි අපේ නිරීක්ෂණය වුණේ. දැන් මේ ඡන්දකම හා මේ නියෝජිත පත් කිරීම ගැන ලොකු කලකිරීමක් ජනතාව තුළ. විශේෂයෙන් තරුණයෝ තුළ මේක ගැන අර තිබුණු විශ්වාසය බිඳ වැටෙමින් යනවා. හේතුව බැලුවම ගොඩාක් හේතු තිබුණා. ඒ කියන්නේ ඔවුන්ට පාලන බලයට හවුල් වෙන්න අවස්ථාවක් නැහැ. ඊළඟට මේ ඡන්දයක් ඉල්ලන්න බෑ. මහ විශාල සල්ලි සංඛ්‍යාවක් නැතුව ඡන්ද කරන්න බෑ. ඉතින් ඒක නිසා මේක ඡන්දයක් කිව්වට දැන් ඡන්දයක් නෙවෙයි ඒව නිකන් මේ මුදල් නියෝජිතෝයි කියලා එයාගේ හදසක් තිබුණා. ඊළඟට මේ සමහර අපි කිව්වට කවුරුත් එකතු වෙන්න ඕනේ කියලා එකතු වෙන සියලු දෙනාටම අයිතිය තියෙන ඡන්දයක් කියලා ප්‍රායෝගික බැලුවම ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ.
දැන් මේ වගේ කාරණා නිසා කොමිසම කල්පනා කරා කොහොමද මේක ගැන අපි මැදිහත් වෙන්නේ කියලා. ඒ අනුව නිකන් ඡන්දයක් ආම ඡන්දයක් තියෙන එකයි ඡන්දෙහිමි නාම ලේඛනයේ තියෙන එකයි විතරක් නෙවෙයි මැතිවරණ කොමිසමකින් බලාපොරොත්තු. එහෙම නෑ දෙපාර්තමේන්තුවට ඒක කරන්න තිබුණේ. එතකොට ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම කියන කොමිසමේ වගකීම ඡන්දෙහිමි නාම ලේඛනයේ සකස් කිරීම හා මැතිවරණයක් පැවැත්වීම විතරයි ඡන්ද විමසීම් පැවැත්වීම විතරකට සීමා වෙන්නේ නැහැ කියලා. එතකොට රටේ ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් කිරීම මැතිවරණ ක්‍රමය හරහා මේ හැබෑ නියෝජනයක් ඇති කිරීමේ වගකීමට අවශ්‍ය පසුබිමට සකස් කිරීමත් කොමිසම බාය වගකීමක් හැටියට අපි සැලකුවා. එතකොට මේකෙදී අපි හඳුනාගත්ත සමහර ඇන්ස් වලින් තියෙන ගොඩක් නීති සංශෝධනය වෙන්නේ. ඒක නිසා ඒ අතරතුරේ අපි එනකොටම පූර්ව කොමිසම පටන් අරන් තිබුණා අවුරුදු විශේෂ තරුණයන්ට අවුරුදු 18 සම්පූර්ණ වෙනකොටම ඡන්ද බලය හිමි වෙන විදියට ඒ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම පනත සංශෝධනය කරන්න. ඒක බොහෝ දුර ගිහිල්ලා ක්‍රියාත්මක කරලා තිබුණත් ඒක පාර්ලිමේන්තුවර දාලා ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා අපි පළවෙනි දවසට බාරදාරගත්ත පසුවදාම අග්‍රාමාත්‍යතුමා හම්බෙලා මේ කාරණා තමයි අපි කතා කරලා අපි කිව්වේ මේක කරන්න නම් එකක් මේ තරුණ ඡන්ද දැනට තියෙන එක අලුතෙන් මේක පනත සංශෝධන කරලා දෙන්න. මැතිවරණ කොමිසමේ ගරු සභාපතිතුමා නීතිඥ නිබල් පුංචි මැතිතුමාගේ දැන් ඔබතුමා ළඟමැතිතුමා හමු වෙලා කරපු ඉල්ලීම මේ වෙනකොට ඔබතුමාලා අපේක්ෂා කරපු විදිහට සාක්ෂාත් වෙලා අගමැතිතුමා එදාම මේ අවශ්‍ය අයට උපදෙස් දුන්න තේරීම් කාර්යසභාවක් කරන්න පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් කරන්න කියලා. ඊට පස්සෙ අපි දින කිහිපයකට පස්සේ ජනාධිපතිතුමා හම්බෙලා මේ කාරණේ කිව්වා. මේ කාරණේ කිව්වම එතුමත් ඒකට එකඟ වුණ විතරක් නෙවෙයි අපි සන්තෝෂ වෙන්න පුළුවන් දවස් දෙකකට පස්සේ ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරා මේ තරුණ ඡන්ද මේ අක්‍රිය වෙලා තියෙන පනත නැත්නම් සක්‍රිය කරන්න හා ඒක ඉදිරියට ගෙනියන්න. ඒ අනුව ඊට පස්සේ දැන් ඒක ක්‍රියාත්මක කරලා එතකොට එක කාරණයක් හැටියට 18 සම්පූර්ණ වෙනකොටම ඡන්ද බලය හිමි වෙනවා. දැන් අපේ තියෙන ක්‍රමය අනුව අවුරුදු 18 වුණු තරුණයන්ට ඡන්ද බලය හිමි වෙන්නේ සමහර අවුරුදු 19 20 වෙලා. මොකද ඡන්දයක් යනකොට සහතික කරන ලේඛනය තමයි බලපාන්නේ. ඒතකොට ඡන්දය ලියාපදිංචි කරන්නේ අවුරුද්දකට එක සැරේයි. එතකොට ඒ අවුරුද්දක් ඇතුළත අවුරුද්ද 6 සම්පූර්ණ වෙන තරුණයන්ට ඒතර ඡන්දය දාන්න හම්බෙන්නේ නැහැ. මේක තමයි තිබුණු තත්ත්වය. ඒක නිසා අපි මේ පනත ඇතුළේ සංශෝධනය කරා තරුණයෙක් අවුරුද්ද 6 සම්පූර්ණ වෙනකොටම ඔහුට ඡන්ද හිමි නාම ලේඛනයට ලියාපදිංචි වෙන්න පුළුවන් විදියට සංශෝධනය කරා. එතකොට ඒ සංශෝධනයක මාස 4න් 4 අපි අතුරු ලැයිස්තු හරිගෙන පරිපූර්ණක ලැයිස්තු. ඒතර ඡන්දයක් යනකොට අර පරිපූර්ණක ලැයිස්තුවත් අරකම කොටසක් හැටියට සලකනවා. එතකොට මාස 4ක් ඇතුළත 18 පෙරලා ඕනම තරුණයෙකුට ඡන්ද බලය හිමි වෙන විදියට තමයි මේ පන සංශෝධනය කරන්නේ. ඉතින් මේක ගිහිල්ලා පහුගිය පාර්ලිමේන්තුවේ ඔක්තෝබර් මාසේ 7 වෙනිදා සම්මත කරගත්තා. 13 වෙනිදා කතානායකතුමා සංකරේ ක්‍රියාත්මක වෙන්නේ මේ අවුරුද්දේ 2022 පෙබරවාරි 1 වෙනිදා. වෙනද ඡන්ද හිමියන්ගේ දිනේ හැටියට තිබුණු ලියාපදිංචි කිරීමේ දිනය ජූනි 1 වෙනිදාට මතකයි. දැන් පෙබරවාරි 1 වෙනිදා. දැන් ඉදිරියට හැමදාම පෙබරවාරි 1 වෙනිදා. ඉතින් එතකොට දැන් ඕන තරුණයන්ට තමන්ගේ මේ පාලන වලට හවුල් වෙන්න ඡන්දය ලබමින් මේවක අපි සක්‍රියමත් කරගන්න. ඔව් දැන් එතන නීතිඥ නිමල් පුංචි මැතිතුමා ඔබතුමාලා හොඳ ප්‍රවේශයක් අරගෙන දෙන්න. හැබැයි උතන තියෙන ගැටලුව තමයි අද ඡන්ද හිමි නාම ලේඛනයට නම දාන්න කියලා කිව්වම සමහරලාට මේ ප්‍රායෝගික භාවිතාව දරුවන් කියන්නේ අනේ ඕකට දාන්න ඕන මම ඡන්ද දාන්න යන්නේ නැහැ කියලා. සමහරලාට ඡන්ද හිමි නාම ලේඛනයට නම දාන්නේ පාලන බලයට හවුල් වීමේ මුඛ්‍ය පරමාර්ථය තුල නෙවෙයි අඩුම ගානේ තමන් මේ ප්‍රදේශයේ පදිංචි කියන එක තහවුරු කිරීම වෙනුවෙන් වන තහවුරුවක් සඳහා. දැන් එතනදී ඒ කලකිරීම සමහර අර මුඛ්‍ය පරමාර්ථයෙන් පරිබාහිරව ඒ අතෑරලා ඡන්ද හිමි නාම ලේඛනයේ නම දාන්නේ වෙන කාරණා සම්බන්ධයෙන් කියන්නේ සමහරලාට පාලන බලය සම්බන්ධයෙන් ඡන්ද විමසීම තුළ තරුණයන් හෝ ප්‍රජාව ඊට සම්බන්ධ වෙන්න තියෙන මැලිකමක් නැත්නම් ඒකේ ප්‍රතිඵලයක් නැහැ කියන කාරණේ සම්බන්ධයෙන් වන යම් ආකාරයක අනතුරුගැවීමක් නේ. පුදුමල මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවද? ඡන්දේ ලබා ගත්තට පස්සේ ඡන්ද දායකයාට ලබා දෙන පුරුදු ඉටු කිරීම වෙනුවෙන් සමහරවිට නියෝජිතයන් ක්‍රියාත්මක නොකිරීම සමහරවිට ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමේදී අර මුඛ්‍ය පරමාර්ථය වෙලාදී පාලන බලයට හවුල් වීම කියන එකෙන් වියුක්ත වෙන්න හේතුවක් වෙනවනේ. ඔබතුමාලේ සම්බන්ධයෙන් අවධානයක් යොමු කරලා තියෙනවා. ඇත්තට මේක අපි අවධානය යොමු කරලා තියෙනවා. මොකද ඇත්තටම ඡන්ද දායකය කියන ඒ අවුරුදු 18 විතරක් නෙවෙයි. තරණය විතරක් නෙවෙයි අනිත් අයත්
මේ දැන් මම ඒකනේ මුලින්ම කිව්වේ මේ දැන් අපිට තිබුණ ලොකු කලකිරීම. මොකද මේ පාලන ක්‍රම ගැන විශ්වාසයක් නැහැ. ඒවට අපිට හවුල් වෙන්න බෑ. ඒ හවුල් එන අයත් ඒක කරන්න බෑ. සමහර විට දැන් මේක කොච්චර දුර ගිහිල්ලා නම් ඒපාට කියන්නේ ඔය අපිට අහන්න ලැබෙන්නේ 225ම ඕනේ නැහැ. ඔව්. දැන් හරි 225ම ඕනේ නැහැ. ඕනේ නැත්නම් 225 නැතුව එතකොට ඒ 225ම ඕනේ නැති කියන එක නේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒනොට Tamanට කැමැති හොඳ 225ක් පත් කරගන්න තියෙනවා නම් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව 225 ඕනේ නැහැ කියන්නේ මේ පාර්ලිමේන්තු ක්‍රමය ඕනේ නැහැ කියන ඒක භයානක තත්ත්වයක් ප්‍රජාතන්ත්‍රවාදී. ඒකට ඒක වෙනත් පැතිවලට නේ. එතකොට යන්නේ. දැන් මෙහෙම වෙමින් පවතිනනේ. ඒක විදිහට තමයි අපි බැලුවේ. ඒක තමයි අපි ඉදිරිපත් කරපු යෝජනාවල එකක් තමයි මේ මූල්‍ය පාලනය කියන එක. දැන් මේ අති විශාල ජනස්කන්ධයක් වියදම් කරන ඡන්දයකට සමහර අය. එතකොට දැන් ඔය පහුගිය කාලේ අර මොණරාගල එක සිද්ධියක් වාර්තා වුණා. ඒක කොට්ටාසයකට ඒ ඡන්දය එතකොට කොට්ටාසයක් කිව්වම ඡන්දදායක 1500ක් ඉතින්. 1500 මිලියන 40ක් වියදම් කරලා කියලා. ඉතින් ඔහු දැන් ඡන්ද පෙසමක් දාලා ඒක අල්ලසක් හැටියට සලකලා දැනට ඒක වියාචනයක් තිබුණත් ඔහුගේ මේක අහිමි කරයි කියලා තීන්දුවරකේ ඉන්නවා. මහදකරනේ. එතකොට දැන් මේක මේ කරන්න මේ යම් වියදම් කිරීමේ මුදල් සීමාවක් දාන්න. එතකොට ලෙවල් ෆීල්ඩ් එකක් තියෙනවා. සාට සමාන අපසයන සමහරකට කෝටි මිලියන ගණන් වියදම් කරන්න පුළුවන් සමහරකට පත්‍රිකාවක් ගහගන්න බෑ. ඊළඟට එතකොට අපේක්ෂා කරන සමබිමක් නැහැ. එතකොට ඊළඟට අර ප්‍රචාරය මගින්ම මිනිසුන්ගේ මනස වෙනස් කරනවා. එතකොට ඡන්දය කියන්නේ කැමැත්ත. කැමැත්ත කියන්නේ හෘද සාක්ෂිය. ඒතර හෘද සාක්ෂිය කැමැත්ත ඒ ආකාරයෙන් ප්‍රකාශ වෙන්නේ නැහැ. මුදලට යනවා නම් නිව ගෙදරත් දෙනකොට යනවා නම් රස්සාවක් දෙනකොට යනවා නම් එතකොට හෘද සාක්ෂියක් නියම මේක. දැන් මේව වෙනස් කරන්න ඉබතකේ මුදල් පාලනය ගැන අපි යෝජනා කළා දැනටමත් පහුගිය කාලෙත් කෙටුම්පත හරිගස්සල් තිබුණ පහුගිය කොමිසම ඒක අපි නැවත දාලා ජනාධිපතිතුමා ඒක දැන් පාර්ලිමේන්තු මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සම්මත කරලා දැන් අපි නීති කෙටුම්පත් සම්පාදකත් එක්ක මේ සීමාව දැමීමට යනවා. මේක තිබුණ 78 ඉස්සෙල්ලා. 78 ඉස්සෙල්ලා දැන් ඔබතුමාලා මේ නීති කෙටුම්පත් සකස් කරලා මේ වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන සම්මත කිරීම වෙනුයි. ඔව් දැන් නීති කෙටුම්පත් එක්ක සාකච්ඡා කළා ඒක ෆයිනල් ඇස්සුනාම නීතිපතිට යවලා ඔහුගේ තියෙන සහතිකයක් ගන්න ඊට පස්සේ පාර්ලිමේන්තුවට කරා. කොයි කාල වෙනකොට ඔබතුමාලා අපේක්ෂා කරනවද ඒ නීතිය ඒ නීති පන්ත අපි බලාපොරොත්තු වෙනවා මේ මාස කිහිපයක් ඇතුළත මේක සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ තුල ඔබතුමාලා අපේක්ෂා කරන්නේ සීමාවන් පාලනය කිරීම විතරද? ඒ කියන්නේ මුදල් වියදම් කිරීම වෙනුවෙන් සීමාව පාලනය කිරීම වෙනුවෙන් පළවෙනි කාරණේ ඒක. මුදල් එතකොට මහ විශාල අතිදැවැන්ත ධනස්කන්ධයක් රටේ ආර්ථිකයත් හොඳ නැහැ වියදම් කිරීම පාලනය කිරීම. දැන් උදාහරණයක් 74 ඉස්සෙල්ලා ඒක දැන් වළංගු වෙන්නේ නැහැ. හදස්කම තිබුණේ එක ඡන්දදායක කියන වියදම් කරන්න පුළුවන් 733යි 3න් එකයි. ඒ කියන්නේ ඡන්දදායක 3 දෙනෙකුට රුපියලයි. ඊට වැඩි වියදම් කරොත් ඒ වියදම් වාර්තා නියමිත දින ඉදිරිපත් නොකරොත් ඒ වියදම් වාර්තාවේ පොඩි හෝ දෝෂයක් තිබුණොත් මන්ත්‍රීතුරේ අහිමි වෙනවා. මෙහෙම අහිමි වෙච්ච අය ඉන්නවා. එතකොට අපේ ඉතිහාසය ගත්තොත් තියෙනවා මේ වගේ මන්ත්‍රීතුරේ අහිමි වෙච්ච සංඛ්‍යාව ගොඩාක් ඉන්නවා. එක නිකම් පොඩි උදාහරණයක් ගත්තොත් 56 මැතිවරණයේදී කේ.පී. රාජරත්න මහත්මයා බැලිමඩ ආසනේ දුන්නේ නැහැ කියලා නියමිත දින ඉදිරිපත් කරන්නේ නැහැ කියලා වියදම් වාර්තාව ඕකේ මන්ත්‍රීතුරා හිමි වුණා. මන්ත්‍රීතුරා හිමි විතරක් නෙවෙයි ඒක උඩ අවුරුදු 3කට සිවිල් අයිතියක් නැති. දැන් ඔබතුමාලා මේ කියන පනත තුල ඒ දෙන්න දඬුවම ඒ විදිහටම තියෙනවා. ඒකත් තියෙනවා. ඒ කියන්නේ කොයි කාලයක් සීමාවක් තුලද ඔබතුමාලා වියදම් පනත් අපේ දැන් දැනට යෝජනා තියෙන සති 10ක් ඇතුළත ඉදිරිපත් කරන්න ඕනේ. මෙතන ඉවර වෙලා. එතකොට ඒ සති 10 ඇතුළත ඉදිරිපත් නොකරොත් ඒ අර කියන ඒවා ක්‍රියාත්මක කළ යුතුයි කියන මේක තමයි නීතියේ තියෙන්නේ. අනෙක් පැත්තෙන් ඔබතුමාලා හොඳ ප්‍රවේශයක්. අනෙක් පැත්තෙන් ඡන්දදායකයාට ඡන්දය ලබා ගන්න නියෝජිතයා විමසීමට තියෙන අයිතිය සමහරවිට තාම අපේ රටේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී දියුණු රටවල් වල එක තියෙනවා. දුන්නා නම් පොරොන්දුවක් ඇයි ක්‍රියාත්මක කරේ නැත්තේ කියලා අඩුම ගානේ මගේ අයිතිය ස්වාධීනපති බලය අරගත්ත කෙනාව ප්‍රශ්න කරන්න මට අයිතියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වෙනුවෙන් නීති කෘත්‍යයකට ප්‍රවේශ වෙන්න මට අයිතියක් තියෙනවා. නෑ අපේ රටේ තාම එහෙම නෑ. ඔබතුමාලා පිළිබඳ සැලකිලිමත් වෙලා තියෙනවද? ඔව් දැන් මේකේ හැබැයි දෙකක් තියෙනවා. එකක් තමයි දැන් ඒක බලනකොට පක්ෂ හැටියට මට බලන්න ඕනේ. දැන් මේක පුද්ගලව තියෙන පක්ෂ තියෙනවා. දැන් පක්ෂ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය. නමුත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක නොකරයි කියලා ඒක නීතියෙන් බලගන්න එකක් නෑ. අපි මේක අවධානය යොමු කරලා තියෙනවා පාර්ලිමේන්තුවේක. නමුත් අනිත් පැත්තට අපේක්ෂකයෝ කරන එක. සමහර අපේක්ෂකයෝ ගියාල්ලා කරන ඒවා මිනිසුන්ගේ අර ඡන්දය දුන්න ඡන්දදායකයන්ගේ අරමුණු පරමාර්ථ සම්පූර්ණ පටහැනි. ඊළඟට ඔවුන්ගේ හැසිරීම අපි නිකන් ගත්තොත් ඔය සමහර පහුගිය කාලේ මේ පළාත් පාලන ආයතන රාශියක අපි දැක්ක මාධ්‍ය මගින්
ඔවුන් තමන්ගේ ප්‍රදේශ ප්‍රශ්න කතා කරනව නෙවෙයි බාහුව බලය පෙන්වනවා ඒක ඇතුලේ. එළියට ඇවිල්ලත් අවුලයි. ඉතින් ඒතකොට මිනිස්සු කලකිරෙන්නේ. කලකිරුණාට කන්න ඒ පුද්ගලයෝ ගැන විතරක් නෙවෙයි. ඒතකොට කලකිරෙන්නේ ඒ ආයතන ක්‍රමය ගැන. ඒතකොට මේව වැඩක් නැහැ කියලා. ඒක නරකයි. ඒක ප්‍රජාඥාවද. ඒක නිසා අපි කාරණා දෙක ඉදිරිපත් කරලා තියෙනවා. එකක් රීකෝලින් එකක්. ඒ කියන්නේ යම්කිසි අපේක්ෂකයෙක් ජනතා අපේක්ෂාන පටහැනිව කටයුතු කරනවා නම් ඔහු දූෂණය යෙදෙනවා නම් ඒ සම්බන්ධයෙන් යම්කිසි ප්‍රතිශතයක් ඇතුව ඉල්ලීමක් කරොත් ජනතාවගෙන් ඒක යම්කිසි විභාගයකට පාචනය කරලා මහාධිකරණය හරි විභාගයකට පාචනය කරලා දුරය අහිමි කරන විදිහට ආපහු කෝල් කරන විදිහට ඊළඟට අපි ඡන්ද විමසීමකදී නිකුත් කරන ආචාර ධර්ම පද්ධතිය. ඒක ඡන්ද විමසීම විතරක් සීමා නොවි ඒ කාල සීමාව විතරක් සීමා නොවි ඒ ආචාර ධර්ම පද්ධතිය නීතිගත කරන්න ඒ ආචාර ධර්ම කඩ කරනවා නම් ඒවා කඩ කරනවා නම් ඔහුව දුරය අහිමි වෙන විදිහට කටයුතු කරන්න. ඉතින් දැනට තියෙන අපේ තොරතුරු අනුව පාර්ලිමේන්තු තීරණ කසා මේ යෝජනා පිළිඅරන් සමහර වෙලාවට දැන් මේ වෙනකොටත් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කරලා තියෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශන ලබා දීලා තියෙනවා. සමහර ප්‍රතිපත්ති මත පදනම වල ජනතාව ඡන්ද දීලා තියෙනවා. සමහරවිට ප්‍රතිපත්ති නැතුව Tamanට අර තියෙන කැමැත්ත මත ඡන්ද දීලා තියෙනවා. හැබැයි ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියන්නේ අපේ රටේ නීතිමය ලියවිල්ලක් නෙවෙයි. මට ඡන්ද දෙන්න නීතිමය ඔබතුමාලා ඉදිරියේදී මේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරනකොට නීතිමය ලියවිල්ලක තියෙන භාවිතාව නැත්නම් ඒ බර තබන්න ඔබතුමාලා අලුතෙන් නීති හදනවද? ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කාල සීමාව තුළ ක්‍රියාත්මක නොකළොත් අඩුම ගානේ ඡන්ද දුන්න මටවත් අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්න පුළුවන් පරිසරයක් ඔබතුමාලා නිර්මාණය කරලා දෙන්න ලෑස්තිද? අපිට පුළුවන් යෝජනා කරන්න. එහෙම යෝජනා නෑ ඒකට මම කියන ඔබතුමාලා මේ යෝජනාව ප්‍රවේශයක් කරගෙන තියෙනවා. දැනට යෝජනා කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඔබතුමාලා නීතිමය ලියවිල්ලක් කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. එතකොට ඔව්. එතකොට ඒක මේ කඩ කරොත් එතකොට පුරවැසියට අයිතියක් තියෙනවා අධිකරණ පිටපත. අර තරුණයන්ට ඡන්ද ආයිතිය ලබා දීම වෙනුවෙන් ප්‍රවේශය. ඊට පස්සේ මුදල් සීමාවන් දැමීම වෙනුවෙන් ප්‍රවේශය වගේම අර ප්‍රතිපත්ති ප්‍රකාශ නීතිමය ලියවිල්ලක් කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාදායකේ ඔබතුමාලා අපේක්ෂා කරපු සහාය තියෙනවද? ඔව් දැනට එහෙම ගැටලුවක් පෙනෙන්නේ නැහැ. නමුත් අවසානයේ අපි දන්නේ නැහැ. මොකද අවසානයේ පාර්ලිමේන්තුවට ගිහිල්ම සම්මත කරනකොට විවිධ වෙනස්කම් වෙන්න පුළුවන්. දැනට ඒ කාර්ය සභාව තුළ එහෙම ගැටලුවක් වට පේන්නේ නැහැ. එතන මෙහාට අවිල ඔබතුමාලා මොනවද ප්‍රමුඛව අවධානය යොමු කරලා තියෙන තවත් සංශෝධන? අවධානය යොමු කරපු එකක් තමයි දැන් අපි කියනවා සියලු දෙනාට ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඒතර අපි ඡන්දිමේ නාම ලේඛනය පිළියෙල කරනවා. ඔව් නාම ලේඛනය පිළියෙල කිරීමෙත් අපට ගැටලුවක් තියෙනවා. ඒක මේ වෙන රටවල තියෙන දැන් සමහර පේමන්ට් වල ඉන්න අය, සමහර ගස්සට ඉන්න අය, සමහර විවිධ තැන්වල ජීවත් වෙන අයගේ ඡන්දය එන්නේ නැහැ මේකට. ඒතර මේක කොහොමද ගන්න කියන එක ගැන ඒක තාම සාකච්ඡාවක්. දෙවනුව ලියා පදිංචි වෙච්ච සියලු දෙනාටම ඡන්ද අයිතිය ප්‍රකාශ කරන්න නීතියෙන් අයිතිය තිබුණාට ප්‍රායෝගිකව සිද්ධ වෙනවද? දැන් ප්‍රවේශයන් වල ගැටලුව තියෙනවා ඡන්දේ භාවිත කිරීම. ප්‍රවේශිත නෙවෙයි. දැන් අපි හිතමු අත්‍යවශ්‍ය සේවා අපේ. අත්‍යවශ්‍ය සේවා වල යෙදෙන අයගෙන් තැපැල් ඡන්ද තියෙන්නේ ඊටාම සීමිත කොටසකට. ඒ කියන්නේ හමුදා, පොලිස් ඊළඟට ඡන්ද කටයුතු වෙන රාජ්‍ය නිලධාරීවෝ කණ්ඩායමකට. අත්‍යවශ්‍ය සේවා යෙදෙන සෞඛ්‍ය අංශෙට නැහැ. ඒතොර එදා යෙදෙන වෛද්‍යවරු, හෙදියෝ, උගස්ථාගේ වල ඡන්දේ නැහැ. අත්‍යවශ්‍ය සේවා වල එදාට යෙදෙන මහ අධිවේගී මාර්ගවල හරි ගුවන් ගමන් වල ඉන්නේ නැහැ. සමුන බහුදින යාත්‍රාවල ගිහපු දීවරයන්ට එදාට නැහැ. ඒතොර අපේ ඡන්ද තාම නැහැ රක්ෂිත බන්ධනාගාරේ ඉන්න අයට. රෝහල රෝගීන්ට නැහැ. ඊළඟට ජනමාධ්‍යවේදීන්ට නැහැ. එදා වුන් කවර් කරනවා. නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන්ට නැහැ. ඒ විතරක් නෙවෙයි. දැන් අපේ රටේ ආර්ථිකයට ලොකු හයියක් දෙන වෙළඳ කලාපවල ඉන්න ළමයි. ඒතොර ඒ ළමයි ඔය ඡන්දේ දාන්න කිලෝමීටර් 40 50 දාට ගිහිල්ලා ඡන්ද දැමීමේ පෙළඹවීමක් නැහැ. එහෙම නැත්නම් සමහර විට එදාට ඕටි එකක් කරගන්න තියෙන ඒක කරනවා. දැන් මේ අය කොහොමද මේකට ඇතුළත් කරන්නේ කියලා අපි යෝජනා කරලා තියෙනවා. යෝජනා දෙකක්. ඒකට අපි කියනවා මේ ඇඩ්වාන්ස් වෝටින් පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමය හා විශේෂ ඡන්ද පොළවල් ඇති කිරීම කියලා. එතකොට පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමෙන් ඒ වගේ අත්‍යවශ්‍ය සේවාවල ඡන්ද දිනේදී යෙදෙන්න ඉන්න අයට ඊට දින කීපයකට පෙර නිශ්චිත ඡන්ද ස්ථාන මේ ප්‍රදේශවල ඇති කරලා ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දෙනවා. දෙවනුව විශේෂ ඡන්ද පොළවල් දානවා. එදා ඡන්දේ දවසේ හෝ ඊට පෙර දැන් අපිට පුළුවන් ජාතික රෝහලක ඡන්ද පොළක් දාන්න. එතකොට එදාට සිල් දෙනාට එතන ඉඳලා ඡන්ද ප්‍රකාශ කරන්න පුළුවන්. ආයෙත් තමයි ලියාපදිංචි කරපු ස්ථානට යන්න ඕනේ.
ඊළඟට වෙනද කලාපයක අපි ඡන්ද පොලක් දානවා. ඒක ඔබතුමාලා යම් ආකාරයක ජනාධිපතිවරණයේදී නම් අපේක්ෂකයන් කිහිප දෙනෙක් ඉන්න හින්දා පුංචිව මහත්තයා මේ උන්ට ගැටලුවක් නැහැ. අම්පාර හිටියත් මොණරාගල හිටියත් බුත්තල හිටියත් කොළඹ නම් ඡන්ද ප්‍රකාශ කරන්න. හැබැයි මහමැතිවරණයකට වගේ සමහරවල් තමන්ගේ ඡන්ද හිම් බල ප්‍රදේශය ඇතුලේ අර තමන්ට කැමති අපේක්ෂකයෙක් තෝරා ගැනීම ඇතුලේ අම්පාර ඉන්න කෙනෙක් ත්‍රිකුණාමලේ ඉන්න කෙනෙක් කොළඹදී ඡන්ද භාවිත කිරීමේදී ප්‍රායෝගික ගැටලුවක් මතුවෙන්නේ නැද්ද? නෑ ඒක වෙන් කිරීම විතරයි නේ තියෙන්නේ. ඒ අය අපි හඳුනාගත්තම එතකොට ඒ දිස්ත්‍රික්ක වෙන දිස්ත්‍රික්ක ආන නම් ඒ දිස්ත්‍රික්ක ටිකට ඒ වෙළඳ කලාපය අපි තුමු ගත්තයි කියලා 1000ක් ඉන්නවයි කියලා. ඒ 1000 ඒ දිස්ත්‍රික්ක ටික වෙන් කරනවා. එතකොට ඒ දිස්ත්‍රික්කට යනවා. ඊළඟට එතකොට ජනාධිපතිවරණ වගේම මහමැතිවරණයේදී පළාත් සභාවලදී ප්‍රශ්නයක් නැහැ. පොඩි ගැටලුවක් ආවොත් එන්නේ පළාත් පාලන ආයතන විතරයි. එතකොට අර වෙන් කිරීමේදී ඒකට ක්‍රමවේද හොයන්න පුළුවන්. ඕනේ මේකට ඕනකමක් තියෙන නම් අපිට පුළුවන් නේ විකල්ප හොයන්න. අනිත් කාරණාව තමයි ඡන්දය විමසීමේදී සහ ඡන්ද ප්‍රධාන වශයෙන් ඡන්ද විමසීමේදී සහ මේ පවතින ක්‍රමවේදය ඇතුලේ අපි යන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයකටද මේ පවතින මනාප ක්‍රමයේම ඉස්සරහට අරගෙන යනවද කියන කාරණේ සම්බන්ධවෙන්නොත් බරපතල සාකච්ඡාවක් තියෙනවා. අපි ඒ ගැනත් කතා කරන්න සූදානම් විරාමයක් අරගෙන. අපි අලුත් හතර පැය සමගින් අද මැතිවරණ කොමිසමේ කරු සභාපතිතුමන් නීතිඥ නිවල්ජි පුංචිව මැතිතුමන් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ ඡන්දයකට තුමලා සූදානම් සහ අනෙක් පැත්තෙන් ඡන්ද භාවිත කරන්න එන පුරවැසියාට සමහර වෙලාවට තියෙන අපැහැදිලිතයන් පැහැදිලි කරන්න සහ සමහරලාට ඔහු යෝජනා කරන දේවල් සහ අපේක්ෂා කරන දේවල් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වන ප්‍රවේශයන් තුල මැතිවරණ කොමිසම මේ වෙනකොට දුර ගමනක් ඇවිල්ලා තියෙනවා. ඔවුන් ජනතාව අපේක්ෂා කරන සහ ජනතාවගේ ස්වාධීනපති පරම බලය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ගවලට ප්‍රවේශයන් අරගෙන තියෙනවා. පනත් පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීම වෙනුවෙන් වන ගමනක වුන් නිරත වෙලා තියෙනවා. ඒ තුල මේ වෙනකොටත් බොහෝ දේවල් පුරවැසියාට ජයග්‍රහණය අත්පත් කර දීම වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙනවා. අපි නැවතුනේ අර ඡන්ද ක්‍රමය. ඔබතුමාලා දැන් ඡන්ද ක්‍රමය මේ ක්‍රමයටම යන්නද නැත්නම් මනාප ක්‍රමයේ තුලම මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් වෙන කණ්ඩායම මෙහෙම ඊට පස්සේ 198 මහජන ඡන්දයෙන් කියන තැනම දෙන්නේ. එහෙම නැත්නම් මේක ඔබතුමාලා අර ඉස්සරහ දීපු කොට්ටාශ ක්‍රමයත් එක්ක යන්න මොකක් කර සූදානමක් තියනවද? ඉදිරියේදී ඡන්දයක් එනවනම් මොකද්ද ඔබතුමාලාගේ යෝජනාව සහ ඒ වෙනුවෙන් වෙන සූදානම මොකද්ද ඔබතුමාලා? ඔය දේ දැන් පළාත් පාලන ඡන්දය එනවනම් මේ තියෙන ක්‍රමෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන්ට. ඒ වගේම අපි මැතිවරණ කොමිසමක් හැටියට දකින්නේ ඡන්ද ක්‍රම අතර මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය තමයි වඩාම ප්‍රශස්ත කියලා. එතකොට කොට්ටාස ක්‍රමෙත් තියෙනවා. අර ඒකෙන් ගිලිහෙන අනිත් පක්ෂ වලටත් අවස්ථා තියෙනවා. හැබැයි ඒකේ ප්‍රමාණය කොමිෂන් සභාවේ අදහස 60-40 විය යුතුයි කියලා. ඒතර ඒක තමයි දැනට මේ පාර්ලිමේන්තු තීරීම් කාර්ය සභාවෙත් මූලික එකගත්තේ තියෙනවා. හැම ඡන්දයකටම මහා මැතිවරණ එතකොට පළාත් සභා ඒ එකටත් ඒ විදිහේ ඡන්ද ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න කියලා. මම හිතන්නේ ඒක තමයි ඉදිරියේදී බොහෝ විට ක්‍රියාත්මක වෙන්න අවස්ථාව තියෙන්නේ. අනිත් කාරණාව තමයි මැතිවරණ වැරදි සම්බන්ධයෙන් සමහර වෙලාවට මේ ඡන්ද ඉවර වෙලා ඊළඟ ඡන්ද එනකම්වත් අඩුම ගානේ වැරදිකරුවන් හඳුනා ගන්න නැහැ, දඬුවම් දෙන්නේ නැහැ. අර ජනතාවගේ ඡන්ද බලය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සහ ඒ සමහර තැනක අපැහැදිලි වෙන පැහැදිලි කිරීම වෙනුවෙන් දෙන නීතිමය භාවිතාව සමහරලාට හරි දීර්ඝයි. අර මේ අඩුම ගානේ කියනවා නම් මේ ඉඩම් නඩුවක් අහනවා වගේ තමයි මේ ඡන්ද වලට සමහරලාට කරන වැරදි වලට නඩු පැවරීමේදී ප්‍රතිඵල එන්නේ. ඔබතුමාලා ඒ සම්බන්ධව අවධානය යොමු කළ මොකද කරන්න ලෑස්ති? හරියටම හරි. ඒ කියන්නේ දැන් කොහොමත් අපේ දැන් අධිකරණ අපේ පවතින අධිකරණ පද්ධතිය තුල සාමාන්‍ය නඩු පවා අපි දන්න කොච්චර ප්‍රමාදද කියලා. ඊට පස්සේ මේ ළමා ආදී නඩු පවා කොච්චර ප්‍රමාද වෙනවද? ඒකෙන් කොච්චර ගැටලු සහගත වලට යුක්තිය ප්‍රමාදීය මුඩ මිනිස්සු මුණ දෙනවද කියලා. ඒ වගේ තමයි ඡන්දෙ. දැන් මේකේ සමහර වැරදයක් ගැන කිව්වොත් සභිකයෙක් හරි മന്ത്രിවරයෙක් හරි ඒක නඩු වෙරනකොට ඔහු ඒ කාල සීමාව ඉවර කරලා තියෙනවා. ඒක නිසා අපි යෝජනා කරලා තියෙනවා මේකෙන් බාහිරව ඉලෙක්ෂන් ට්‍රයිබුනලයක් ඇති කරන මැතිවරණ විනිශ්චය අධිකාරියක්. ඒක අර උසාවි ක්‍රමයේ වගේම දිගට යන්නේ ගන්න. ඒතර එතන පුළුවන් සමත කිරීම කරන්න. ඒ පක්ෂ අතර තියෙන ගැටලු ආරවුල්, ලියාපදිංචි කිරීමේ ගැටලු ආරවුල් ඒ පුළුවන් යයි. ඊට අමතරව වැරදි සම්බන්ධයෙන් ඉක්මනින් ක්‍රියා කරන්න පුළුවන්. ඒකම අපි ඉල්ලලා තියෙනවා. ඒ මැතිවරණ විනිශ්චය අධිකාරියේ නඩු මෙහෙවීමේ බලය මැතිවරණ කොමිසමෙන් ඉල්ලන්න දෙන්නේ කියලා. එතකොට මේව ඉක්මනින්ම ක්‍රියාත්මක කරගන්න පුළුවන් විශ්වාසය. මොකද දැන් ඔය කියපු කාරණේත් එක මම පොඩි උදාහරණයක් ගන්නම් කොච්චර ප්‍රමාදයක්ද කියලා. 2014 පළාත් සභා මැතිවරණයේ දකුණු පළාතේ එක්තරා ස්ථානයක අපි නිහඬ කාලය කියලා කියන්නේ ප්‍රචාරක කළු තහනම් කාලේ. ඒ තහනම් කාලය තුල එක්තරා කාර්යාලයක පක්ෂක
පෝස්ටර් කටවුට් බැනර් ඔක්කොම ගහලා තිබුණා. දැන් මේව තියෙනකොට මේක පැමිණිල්ලක් ලැබිලා අපේ සහකාර කොමසාරිස්වරු 3 දෙනෙක් එවකට දැන් සමහර අය නියෝජ්‍ය කොමසාරිස්වරු ඒක බලන්න ගියාම ඒ අර තර්ජනය කරලා පහර දෙන්න හදලා අර කැමරාවත් උතුර ගත්තා. තිබුණා. දැන් මේක පොලිසියට පැමිණිල්ලක් දැම්මා. ඒ පැමිණිල්ල දැම්මම ඒ පොලිසිය දැන් සමහර නඩු ඒක ඒගොල්ලෝ ඉදිරිපත් කරන්න පුළුවන් උසාවියට නඩුව සමහර මැතිවරණ වැරදි පවත්වාගෙන යෑම ගැන නීතිපති අනුමැතිය ඕන. දැන් මේක නීතිපති අනුමැතිය ඉල්ලන්න අවුරුදු 3ක් ගත්තා ඒ පොලිසිය. නීතිපති අනුමැතිය ඉල්ලන්න ලියුම යවුවේ අවුරුදු 3කට පස්සේ. නීතිපතිවරයාට තියෙන කාර්යභාරයයි ඔහුගේ තියෙන ගැටලුත් එක්ක ඔහුට ඒකට උත්තර දුන්නේ අවුරුදු 2කමාරකට පස්සේ. එතකොට දැන් අවුරුදු 5මාරකට පස්සේ තමයි නඩුව ඉස්සරහට එන්නේ. ඉතින් එතකොට ඔක්කොම ඉවරලා. තාමත් ඒ නඩුව තියෙනවා. ඉතින් මේ වගේම වළක්ව ගන්න තමයි අපි ඉදිරිපත් කරන්නේ මේ මැතිවරණ විනිශ්චය අධිකාරියක්. එතකොට ඉක්මනින්ම ඒව ඊටාම කෙටි කාලයක් තුළ निराකරණය කරගන්න පුළුවන්. ඒකට ඔබතුමාලා බිල්ලිම් කරාට පස්සේ පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථාදායකයන් ඔබතුමාලා සාධනීය විදිහට තියෙනවා. සාධනීය විදිහට ඒක දැකලා විතරක් නෙවෙයි අපිට දැනගත්තේ ඒක තේරෙන් කාර්ය සභාවේ නිර්දේශයක් ආයෝජනා කරලා තියෙනවා. සතුටුයි. සමහර වෙලාවට තමන්ට තියෙන අර ප්‍රසාදයන් තමන්ට තියෙන වරප්‍රසාදයන් තමන්ට සැරසරන්න පුළුවන් අර සීමාවන් සමහරලාට පටු කරගන්න සමහර අය කැමති නැහැ. හැබැයි ඒ තුල පාර්ලිමේන්තුව ඒ වෙනුවෙන් දක්වපු ප්‍රතිචාරය යම් ආකාරයක ජනතාවගේ ජයග්‍රහණයක්. අපි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ පක්ෂ බිහිවීම හතු පිපෙන්නා වගේ තියෙනවා. සහ සමහරලාට ඡන්දෙදී අර ඡන්ද පත්‍රිකාව සමහරලාට අඩි 2-3 දික් වෙලක් තියෙනවා. මේක ඇත්තටම සමහරලාට මේ මික්ෂ පක්ෂ ක්‍රමය ඇතුලේ ජනතා මුදල් අවභාවිත කිරීමක්ද සහ ජනතා මුදල් වලට සාධාරණයක් ඉටු වෙන ක්‍රමවේදයක්ද කියන කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. අපි එතන නවතිමු විරාමයෙන් පස්සේ. අපි අනිත් හතර පැය සමගින් මැතිවරණ කොමිසමේ ගරු සභාපතිතුමන් නීතිඥ නිමල් පුංචිව මැතිතුමන් එක්ක අපිට තව විනාඩි කිහිපයක් තියෙන කතා කරලා යුතුම තැනක අපි නවතිනවා. මේ පක්ෂ ක්‍රමයේ සම්බන්ධයෙන් දැන් සමහර වෙලාවට ඔබතුමාලා කාල සීමාවක් දීලා තිබ්බ පක්ෂ අලුත් පක්ෂ ලියාපදිංචි කිරීම වෙනුවෙන්. හැබැයි පෙබරවාරි 28 වෙනකන් කල් තියෙනවා. ඔව් ඒක තමයි. දැන් ඔබතුමාලා දැන් මේ දීලා තියෙන කාල සීමාව තුළ අලුත් පක්ෂ ආපුවාම මේ තියෙන පක්ෂත් එක්ක වැඩි නැද්ද රටට? සමහර වෙලාවට ඒකපක්ෂ ද්විපක්ෂ බහුපක්ෂ ක්‍රමයක් නේද අපේ රටේ තියෙන බහුපක්ෂ ක්‍රමයක්. සමහර වෙලාවට මේ කෝටි දෙකකට 2,20,000ක් ජනගහනයකට මෙච්චර පක්ෂයි කියලාත් හිතන. සමහර වෙලාවට ඒ පක්ෂ නිර්මාණය කිරීම තුළම සමහර වෙලාවට ජනතාවගේ ස්වාධිපති බලය මේ ඛණ්ඩනය වෙන තැනුත් තියෙනවා. දැන් ඔබතුමාලා මතක ඇති මැතිවරණ කොමිසමේ ගරු සභාපතිතුමනි මේ කොඩිය පක්ෂයෙන් ඡන්ද ඉල්ලලා බරපතල ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වුණා. එතන සැබෑවටම ඒ ඡන්ද දීපු මිනිස්සුන්ගේ ඡන්ද අයිතිය නියෝජනය වෙනවද? ඒට සාධාරණයක් ඉටු වෙනවද? සමහරවිට එතන අවභාවිතාවක් නොවෙන්නේ හරි ඛේදනීය තත්ත්වයක්. මොකද පාර්ලිමේන්තු නියෝජනයක් හින්දා. ඇත්තටම මේ තත්ත්වය වැළැක්වීම වෙනුවෙන් මේ තියෙන තත්ත්වයන් සංශෝධනය කරන්න ඔබතුමාලා අවධානය යොමු කරලා තියෙන පක්ෂ සීමා කරන්න හරි නිර්ණායක දාන්න හරි අප මුදල් වැඩි කරන්න හරි ලියාපදිංචි ගාස්තු වැඩි කරන්න මොකක් හරි ඔබතුමාලා කරනවද? ඔව් ඔබ කිව්ව හැම කාර්යම යෝජනා කරලා තියෙනවා. ඒ කියන්නේ අප මුදල් වැඩි කිරීම ඉඳලා මේ පක්ෂ දැන් ඇත්තටම විවිධ දේශපාලන ධාරාවන් විවිධ මත සමාජයකට අවශ්‍යයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්න හේතු වෙනවා. ඒක අවශ්‍යයි. නමුත් එහෙම ඒ ශක්තිමත් කිරීමට හේතු වෙන කාරණාව ඒක අවභාවිතාවට හේතු වෙනවා නම් ඒතොර එතන ඒ අවභාවිතාව වැළැක්වීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕන. දැන් ඔබ කියපු විදිහට දැන් සමහර අපි දැක්ක ජනාධිපතිගේ දැන් අපි දැක්ක කන්දපත්ය කොච්චර දිගද කියන. ඒතොර මේ පක්ෂ මෙච්චනාම ඊට පස්සේ මිනිසුන්ට ප්‍රශ්නයක් එනවා. මාගලක්කගේ ඡන්ද පත්‍රිකාවක් හදන්න වෙයි ඡන්දදායකයන් ගන්නට මේ පක්ෂ තිබුණම. ඒක නිසා අපි යෝජනා කරලා තියෙනවා කාරණා කීපයක් මේ දැන් ලියාපදිංචි කරන ක්‍රමවේදය වෙනස් කරන්න. ඒක අපි දැන් වෙනම ගැසට් මගින් නිකුත් කළා තියෙනවා. දැන් අපි මොකද හැම නීතිය හැටියට හැම ජනවාරි මාසෙම අපි කැඳවන්න ඕන අලුත් පක්ෂ ලියාපදිංචි කරන්න. දැන් මේවත් නම් වෙනස් කරන වලට භාජනය කරන්න ඕන. එතකොට ඒක මේ දැන් පෙබරවාරි 25 වෙනකන් තියෙනවා. නමුත් අපි දැන් යෝජනා කරලා යෝජනාවල තියෙන්නේ කාණ්ඩ 3කට මේක කරන. එකක් තමයි පක්ෂයක් ලියාපදිංචි කරන ඉල්ලුවම අපි ඒකේ යම් ප්‍රමාණවත් විදියට කරුණු තියෙනවා නම් ඒක ඉස්සෙල්ලා ලියාපදිංචි පක්ෂයක් කියලා කියනවා. නමුත් ඒකට සලකුණ ලබා ගැනීම හැර වෙනත් අනිත් පක්ෂවල තියෙන අයිතියක් ලැබෙන්නේ නැහැ. පිළිගත් පක්ෂවල තියෙන රෙකග්නයිස් කරපු පක්ෂ අයිතියක් ලැබෙන්නේ නැහැ. ඒ පක්ෂේ තවත් අවුරුදු 2ක් විතර ඡන්ද කටයුතු කරලා මිනිසුන්ගේ අතර ඡන්ද ඉල්ලලා ඒව තවදුරටත් තහවුරු කරගත්තන් පස්සේ ඒක සෑහීමටපත් වෙන්න පුළුවන් නම් අන්න පක්ෂයක් හැටියට ලියාපදිංචි කිරීම ක්‍රමවේද. තුන්වෙනි කාරණේ තමයි සමහර පක්ෂ ලියාපදිංචි කරනවා ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ සමහර එක දිස්ත්‍රික්කයක විතරයි නැත්නම් එක පළාතක විතරයි. ඒත් නමුත් අපට නීතිය හැටියට ඒක සම්පූර්ණ ලියාපදිංචි කරන්න සිද්ධ වෙනවා.
මේක වෙනස් කරලා දිස්ත්‍රික්ක ප්‍රාදේශීය පක්ෂ හටියට ලියාපදිංචි කරන්නත්. ඒතර ඒගොල්ලන්ට ඡන්දය ඉල්ලන්න පුළුවන් වෙන්නේ පළාත් සභාවයි පළාත් පාලනයේ ඒ දිස්ත්‍රික්කය ඇතුළත විතරයි. ඒ විදිහේ යෝජනා අපි දැනට ඉදිරිපත් කළා තියෙනවා. පුළුල් මාතෘකාවක්. සමහර වෙලාවට ජාතිවාදය පදනම් කරගත්ත පක්ෂ තියෙනවා. සමහර වෙලාවට ඡන්ද කාල සීමාව තුළ ස්වාධීන කණ්ඩායම් 1 2 3 4 5 කියලා 20ක් විතර තියෙනවා. සමහරවිට ඒ ස්වාධීන කණ්ඩායම් වල නම් දීපු අයවත් අඩුම ගානේ ඡන්දේ පාවිච්චි කරලා නැහැ. හැබැයි ඡන්ද පත්‍රිකාව දිගයි. ඡන්ද පත්‍රිකාව දිගට මුද්‍රණය කරන්න මහජන මුදල් යන්නේ. එහෙම ඒ තියෙන තත්ත්වය අභාවිත කරන පුද්ගලයා වෙනුවෙන් අනෙක් පැත්තෙන් ඡන්දෙවත් දාලා නැති ස්වාධීන කණ්ඩායම් වල නියෝජිතයන් වලට නීතිය පැත්තෙන් ක්‍රියාත්මක කරන්න මොකක් හරි වපසරියක් තියෙනවද? සහ මෙතනින් එහාට තව කතා කරන්න මාතෘකාව ගණනාවක් තියෙනවා. සමාවෙන්න මැතිවරණ කොමිසමේ ගරු සභාපතිතුමනි, නීතිඥ නිමල් පුංචිව මැතිතුමනි, කාල සීමාවත් එක්ක අපිට අද වැඩසටහන හමාර කරන්න සිද්ධ වෙනවා. හැබැයි අපි අනිවාර්යයෙන්ම යලි දවසක මුණ ගැහෙමු මේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පරම වගකීමක් මැතිවරණ කොමිසමට තියෙන හින්දා සහ ඒ වෙනුවෙන් ප්‍රවේශයන් වලට අනිවාර්යයෙන්ම මැතිවරණ කොමිසම ප්‍රවේශ විය යුතු හින්දා ඉදිරියට මොනවද කරන්න කියන කාරණේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ස්තුතියි අද සහභාගීත්වයට. ආයුබෝවන් කියලා ඔබතුමාට වැඩසටහනේ සමුදෙනවා. ඒ කාල සීමාව තුළ එතුමා ඔබව දැනුවත් කළ යුතු කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් දැනුවත් කළා. විශේෂයෙන්ම මැතිවරණ කොමිසම මාධ්‍ය විතරක් නෙවෙයි මේ වෙලාවේ ඡන්දයක් නැතත් සාකච්ඡාවක් නැතත් පුරවැසියන් විදිහට පාලන බලයට හවුල් වෙන්න සහ තමන්ගේ පරම බලය සුරක්ෂිත කරගන්න, ඒ අයිතිය තමන් ළඟ තියාගන්න, ඒ අයිතියෙන් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකය සන්නද්ධ කරන්න, ඔබට තියෙන අයිතිය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් ඔබත් මේ වෙලාවේ සාකච්ඡාවක නිරත වෙන්න සහ ඔබත් ඒ ප්‍රවේශයන් වලට ප්‍රවේශ වෙන්න. ඔබට මේ යෝජනාවන් මැතිවරණ කොමිසම ඉදිරිපත් කරන්න සහ ඒ ප්‍රවේශයන් තුල ඔබේ අයිතිය තහවුරු කරගන්නත් කටයුතු කරන්න. නැත්නම් ඡන්දේ කාලේ විතරක් ඇවිල්ලා අපිට මේවා හිමුණා මේවා හිමුණා කියන එකේ තේරුමක් නැහැ පුංචිව මැතිතුමනි. අපි සමු ගන්නවා යලිමුණ ගැහිම සඳුදා උදේ 7ට 7 වෙනි පැයෙන්. අයිබෝන්.